සුනිල් හඳුන්වන්නේ අරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවත් එක්ක අත්සන් කරපු සිංගප්පූරු ගිවිසුම ගැන. මේක හරියට මේ මනමාලි නැතුව මගුල් ගෙදර මගුලක් ගැන කතා කරන වගේ වැඩක්. ඒ ගිවිසුමක් නැහැ. අපි කවුරුවක්වත් මේ මහජන නියෝජිතය හැටියට ඔය කියන අපූරු ලස්සන හැඩතල තියෙන කෙට්ටු උසමහත නැති හැඩ රූප සිංගප්පූරු ගිවිසුම දන්නේ නැතුව දැකලා නැතුව කතා කරනවා. නමුත් අපිට යමක් කතා කරන්න පුළුවන්. මොකද ඒ මගුල කපුගම කතා කරපු ඒකට අස්සම් කරපු සාක්කියට අස්සම් කරපු ඇමතුමා මෙතන ඉන්නේ හින්දා. නමුත් මනමාලි නෑ වගේ තමයි මේ මහ ජනතාවගේ නියෝජිතව හැටියට ඉන්න අපිට ජනතා පරමාධිපත්‍ය රාජ්‍ය මූල්‍ය පහළ බලය තියෙන මේ ආයතනෙට ඒ සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් මම ඉල්ලා හිටිනවා අදුතරම මේ කල්තැබීමේ විවාදයේ කෙසේ වෙතත් ගරු අමතුමා හැටියට ඔබතුමා මේ ගිවිසුම ත්‍රිභාෂාවෙන්ම සිංහල දෙමළ භාෂාවත් ඇතුළුව යම් පරිවර්තන කොටසක් හරි කරලා මේ ගිවිසුමත් ගැන දවසක කතා කරමු කියලා. නමුත් මේ ගිවිසුමේ අන්තර්ගතයේ අඩංගුව හරය මේ ගිවිසුමේ දේශපාලන උමනාව කතා කරන්න මං හිතන්නේ බාධාවක් නැහැ කියලා. ගිවිසුම නැති එක. ගිවිසුම නැති වුණත් ගිවිසුමේ උවමනාව අරමුණ මොකද්ද කියලා ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු නව වෙළඳ ප්‍රතිපත්තිය තියෙනවා. Order please. ගරු විජේපාල හෙට්ටිආච්චිමන්තුව මුලාසනට. මුලාරත්නාට මන්ත්‍රීතුමනි මම කියපු හිටියේ මේ සිංගප්පූරු ගිවිසුම නැතත් මේ සිංගප්පූරු ගිවිසුමේ උවමනාව අරමුණ හරය අන්තර්ගතය ඔබතුමාලා මේ නව වෙළඳ ප්‍රතිපත්තිය එහෙම නැත්නම් මේකට එක වෙලාවකට නව කියනවා තව වෙලාවකට ජාතික කියනවා ජාතික හරි නව හරි නව ජාතික හරි නව ජාතික හරි මේ වෙළඳ ප්‍රතිපත්තියෙන් ඔබතුමාලා අපූර්වට කියලා තියෙනවා. ඔව් නව ජාතක වුණොත් හොඳයි අවජාතක වුණොත් තමයි අප්සෙට් එක. මේකේ ඔබතුමාලා 19 වෙනි පිටුවේ කියනවා රජයේ දැනට සාකච්ඡා කරමින් සිටින නිදහස් වෙළඳ ගිවිසුම් සේවා වෙළඳාම් ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස යොදාගත හැකිය. ඒ සම්බන්ධයෙන් වැදගත් මඟ පෙන්වීමක් කියලා ඒකට අදාළ කරනවා. සේවාවන් ලිහිල්කරණය කළ යුත්තේ කෙසේද? ආදී වශයෙන්. තව තැනක කියනවා නව වෙළඳ ප්‍රතිපත්තියේ මූලික පදනම වන්නේ වඩාත් නිදහස් සරල පාරදර්ශීභාවයෙන් යුත් පුරෝකථනය කළ හැකි වෙළඳ තන්ත්‍රයක් කියලා. මේ නව වෙළඳ ප්‍රතිපත්තිය එහෙම නැත්නම් නව වෙලාවකට ජාතික මේ ප්‍රතිපත්තියේ ඔබතුමාලගේ මූලික හරය හරි පැහැදිලිව කියලා තියෙනවා. මේ ප්‍රතිපත්තියට අනුව ඔබතුමාලා කියන්නේ දැනට අපේ රටේ ක්‍රියාත්මක වෙන වෙළඳ ප්‍රතිපත්තිය දැඩි ආරක්ෂණවාදී සංකීර්ණ බදු සහිතයි. මේකෙන් වෙළඳාම පහසුකරණයක් වෙන්නේ නැහැ. මේක නිසා දැන් අවශ්‍ය වෙලා තියෙන ඔබතුමාලාට මොකද්ද? වඩා ලිහිල්කරණයට ලක් කරපු වඩා ලිබරල් කරණය කරපු ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි අවුරුදු 42ක් තිස්සේ අඛණ්ඩව ආණ්ඩු මාරු වුණත් තවමත් ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ ඔබතුමාලා ප්‍රධාන වෙච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වලින් බිහි කරපු ජාතක කරපු මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය. දැන් හර්ෂ සිල්ලා නියෝජ්‍ය ඇමතුමත් ගොඩක් කරුණු ඉදිරිපත් කළා. තව බොහෝ ආණ්ඩු ඇමතිවරු ගොඩක් කරුණු ඉදිරිපත් කළා. ඒ බොහෝ කරුණු වල හරය ගත්තොත් තියෙන්නේ මොකද්ද? තවදුරටත් මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට තියෙන බාධාව. ඒ බාධාවල තුලේ දැන් රටේ ආර්ථිකය ඇති වෙලා තියෙන අර්බුදේ අපනයන අඩුයි, ආනයන වැඩි, ණය වැඩි, විනිමය අඩුයි, විදේශ විනිමය අර්බුදයක් තියෙනවා, ණය ගෙවා ගන්න බෑ. මේ අර්බුදය ගැන තමයි ඔබතුමාලා දැන් කතා කරන්නේ. ඒක හොඳයි එහෙම කතා කරන එක. විශේෂයෙන්ම හර්ෂසිල්ලා ඇමතුමා අර්බුදේ විවෘත ආර්ථිකයේ අර්බුදේ කතා කළා සමාජවාදී වියට්නාමයේ උදාහරණයට ගෙනාවා. සමාජවාදී වියට්නාමයේ අපනයන වර්ධනය කරන්නේ කොහොමද? කොමියුනිස්ට් පක්ෂ නායකත්වයක් යටතේ කියලා. මං සන්තෝෂ වෙනවා. මොකද සමාජවාදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ 5 අවුරුදු 10 අවුරුදු සැලසුම් වලින් අපට වඩා ඉදිරියට ආපු ආකාරය ඔබතුමා පැහැදිලි කරා. ඒක හොඳයි. එතන ඉතා පැහැදිලිව ආර්ථික ප්‍රතිපත්ති දෙකක් සංසන්දනය කරපු එක ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
එදා තිබිච්ච ආර්ථික ප්‍රතිපත්ති අද වියට්නාමේ ගරු හඳුන්වති මැතිතුමා නැහැ. අද තියෙන්නේ සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක්. ඒ ආර්ථිකයේ ඒ විවෘතභාවය ගැන තමයි මම මෙතන සඳහන් කරන්නේ. නමුත් ඒක හරි තර්කානුකූලයි සාර්ථකයි. මොකද හේතුව ඕනම රාජ්‍යයක් රාජ්‍යයේ පාලන පන්තිය පාලක පන්තිය මොකක්ද කියන එක මත රාජ්‍ය අයිතිය තියෙනවා. එතකොට වියට්නාමේ රාජ්‍ය තියෙන්නේ සමාජවාදී රාජ්‍යය. ඒ සමාජවාදී රාජ්‍යය ඇතුලේ ඔවුන්ගේ වෙළඳ ප්‍රතිපත්තිය සැරෙන්සැර වෙනස් කරනවා. ඒ වෙළඳ ප්‍රතිපත්තිය ඇතුලේ කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ ඔවුන් විවෘත වෙළඳ පොළට ගිහිලා තියෙනවා. මාකට් ඉකොනොමි එක. ඒක ඊටාම පැහැදිලි. ඒ ප්‍රතිපත්තිය ඔබතුමා වෙළඳ පොළ යටතේ හරි යොදාගත්ත එක ගැන මම අගය කරනවා කියලා මම කිව්වේ. දැන් ඒකට මගේ වෙලාව යනවනේ. මේකනේ මේ හඳුන්වති මැතිතුමා ඔය කොමියුනිස්ට් සමාජවාදී ප්‍රතිපත්තිය ගෙනිච්ච කිසිම රටකට බැරි වුණා චීනය ඇතුළුව ඒ දර්ශනය හරහා ඒ දියුණුව ලබා ගන්න. හරි එතකොට අර අද අපිට තියෙන යථාර්ථය තමයි මේ විවෘත වෙළඳපොළ ක්‍රමයකට බොහෝ රටවල් සීග්‍රයෙන් දියුණු වන රටවල් එකතු වෙලා තියෙනවා. අපි එච්චර එහාට ගිහිල්ලා නැහැ. මම ඔබතුමත් එක්ක වාදයකට පැටලෙන්නේ නැහැ. නමුත් සමාජවාදී වැඩපිළිවෙල බිඳ වැටුනේ සෝවියට් දේශේ පමණයි වෙළඳපොළ ආර්ථිකයේ එම නැත්නම් ධනවාදී ක්‍රමයට මාරු වෙලා. 1991 ග්ලාස්නෝස් ප්‍රතිපත්තිය අනුව. නමුත් සමාජවාදී රාජ්‍යයන් චීනය, ලාෝසය, කාම්බෝජය වගේම වියට්නාමය විශේෂයෙන් ඔවුන්ගේ සමාජවාදී රාජ්‍ය පද්ධති ආරක්ෂා කරගෙන තියෙන්නේ අද ඉතා පැහැදිලි ලෙසම ඔවුන් වෙළඳපොළ ප්‍රතිපත්ති වරින් වර වෙනස් කරපු නිසා රාජ්‍ය බලයත් එක්ක. ඒක තමයි මම කියන්නේ. මෙතෙන්දී ඔබතුමා සංසන්දනය කරන්නේ වැරද්ද තමයි. ඉතා පැහැදිලිව දැන් මේ අසාර්ථක වෙලා තියෙන්නේ මොකද්ද? මම කියන්නම්. අසාර්ථක වෙලා තියෙන්නේ මොකද්ද? අසාර්ථක වෙලා තියෙන ඉතා පැහැදිලි ලෙස ඔබතුමාලගේ රාජ්‍ය ප්‍රතිපත්තියයි ඔබතුමාලගේ වෙළඳ ප්‍රතිපත්තියයි දෙකම දැන් මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය JVP එකකින් ගෙනාවේ නේ 78 ඉඳලා අවුරුදු 42ක් මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගෙනල්ලා දැන් ඔබතුමාලා කියනවා මේක අසාර්ථක වෙලා තියෙනවා කියලා. එහෙනම් ඔබතුමාලා බලන්න ඕන ඔබතුමාලගේ රාජ්‍ය පාලනය ඇතුලේ විවෘත ආර්ථිකය අසාර්ථක වෙලා තියෙනවා කියන එක පිළි අරගෙන දැන් ඔබතුමාලා විවෘත ආර්ථිකය අසාර්ථක වෙලයි කියලා පිළි අරගන්න ගමන් මේ වෙළඳ කිවිසුමේ මොකද්ද කියන්නේ? අරමුණේ කියන ඔබතුමාලා පැහැදිලිව යලි යලිත් ලිබරල්කරණය ලිබරලයිසේෂන් ඔබතුමාලා කියන්නේ නැවතත් විවෘත කිරීමම පමණයි. දැන් වෙන දෙයක් ඔබතුමාලා කියන්නේ නැහැ. වැඩියෙන් තවදුරටත් විවෘත කිරීමෙන් විතරයි උත්තර හොයන්න පුළුවන් කියලා කියනවා. හැබැයි 77 ඉඳලා ලිහිල්කරණය විවෘතකරණය වරින් වර අසාර්ථක බව කියමින්ම මේ මෙතුමාගේ මේ වාර්තාවෙන් මම අඩංගුවෙන් ගත්ත තොරතුරු මම මේ කියන්නේ. ඔබතුමාලා කියනවා දුර්වල ආර්ථික වර්ධනය. උදාහරණ කියනවා 2001 ඉඳලා 2012ට 6.7යි. 2013 ඉඳලා 2015ට 4.3යි. දුර්වල වෙළඳ කාර්ය සාධනය නිසා වෙළඳ ආර්ථික වර්ධනය අඩු වුණාලු. හොඳයි. මොකද ප්‍රතිපත්තිය? කාගේ ප්‍රතිපත්තියද අඩු වෙලා තියෙන්නේ මේ? වියට්නාමයේ උදාහරණයක් ගත්තොත් වියට්නාමයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව වැඩි වෙලා තියෙනවා සමාජවාදී ප්‍රතිපත්තියෙන්. ඔබතුමාලගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් වෙළඳපොළ ආර්ථිකය ඇතුලේ මේක අඩු වෙලා තියෙනවා. ඊළඟට ඔබතුමාලා කියනවා දලදේශීය නිෂ්පාදනයට අනුව වෙළඳාමේ ආනයන අපනයන සංයුතිය 2000 දී 88ක් තිබුණා 2015 දී 49යි කියලා. ඉතින් අඩු වෙලා තියෙනවා. ආනයන අපනයන වෙළඳ පංගු අඩු වෙලා තියෙන මොකේද? ඔබතුමාලා මෙතෙක් ගෙන ආපු ලිහිල්කරණය ලිබරල්කරණය ඇතුලේ. ඊළඟට ඔබතුමාගේ මේ වෙළඳ ප්‍රතිපත්තිය කියනවා මම ඒක කියන්නම්. මට මොහොතක් දෙන්න. මගේ තාම තර්කයට ආවේ නැහැ. ආවට පස්සේ ඔබතුමා පැහැදිලි කරනවා මම හොඳයි. අපි 20ක් විතර අපි නෙමෙයි පාලනය කරුවේ. ඒක මතක තියාගන්න. ඔබතුමාලා භාගයයි අනිත් කට්ටිය භාගයක් නෑ. අවුරුදු 20 අපි භාගයක්වත් නෑ. ඔව්. හැබැයි මෙහෙමයි. මලික් ඇමතුමා ඔය භාගයට භාගේ බෙදාගත්තට තමුන්නාන්සලා දෙගොල්ලගේ ණය පංගුව දෙගොල්ලගේ ආර්ථික ප්‍රතිපත්තිය එකයි. ඒක වෙනසක් නෑ. ඔබතුමාලා විවෘත ආර්ථිකේ 94 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විවෘත ආර්ථිකයේ මානුෂික මුහුණුවර කෑල්ල එකතු කරා. ඒත් විවෘත ආර්ථිකේ ඊට පස්සේ දිගින් දිගටම මේකම තමයි. වෙනසක් වෙලා නැහැ. දැන් ඔබතුමාලා ආපස්සට හැරිලා බලන්න පොඩ්ඩක් මේ ආර්ථික ලිබරල් කරණයෙන් ලිහිල්කරණයෙන් විතරක් මේ ගමන යන්න පුළුවන්ද කියලා. එච්චරයි තියෙන්නේ. නැවතත් මම කියන්නේ ඔබතුමාම කියනවා. ඔබතුමාගේ මේ නව වෙළඳ ප්‍රතිපත්තිය කියනවා අඩු ආදායම් ලබන රටවල් ලංකාව වගේ 3 ගුණයක් ඍජු විදේශ ආයෝජන ලබා ගන්නවා කියලා. අපට වඩා අඩු ආදායම් ලබන රටවල් ලංකාව වගේ 3 ගුණයක්
ඍතු විශේෂ ආයෝජන ලබා ගන්නවා කියලා. හොඳයි. මොකද්ද හේතුව? ඇයි අපිට බැරි වෙලා තියෙන්නේ? ඊළඟට ඔබතුමා කියනවා ලෝක බැංකුව සැපයුම් කාර්ය සාධන දර්ශකයේ අපි ඉන්නේ 88 වෙනි තැන කියලා. කාම්බෝජයේ ගෝතමාලාව මලාවි වගේ රටවල් අපටත් වඩා පල්ලෙහෙන් ඉන්නවා කියලා. ඇයි අපිට එහෙම වෙලා තියෙන්නේ? මොකද්ද අපේ ආර්ථික ප්‍රතිපත්තිය? ඊළඟට ඔබතුමා කියනවා ශ්‍රී ලංකාව තවමත් තේ රබර් ඇඟලුම් නිෂ්පාදන වලට අපනයන සීමා වෙලා කියලා. මෙතුමත් කිව්වා. ඇයි ඒ? මොකද්ද හේතුව? කාගේ ආර්ථික ප්‍රතිපත්තියක් නිසාද? ඊළඟට ඔබතුමාලා කියනවා ලෝක අපනයනයේ ශ්‍රී ලංකාවේ කොටස අද වන විට මීට අවුරුදු 20කට කලින් තිබිච්ච තත්ත්වෙනුත් 4න් එකකට අඩු වෙලා තියෙනවා කියලා. ඇත්ත. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපි අහන ප්‍රශ්නේ ඒකයි. ලෝක අපනයනයෙන් මීට අවුරුදු 20කට අපිට තිබිච්ච තත්ත්වයට වඩා 4න් පංගුවකටත් අපි අඩු වෙලා තියෙනවා නම් එහෙනම් අපි ආපස්සට හැරිලා බලන්න ඕන අපි මෙතෙක් ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්තියේ යම් ප්‍රශ්නයක් තියෙනව නේද කියලා. හැබැයි ඔබතුමාලා ඒ ගෙනිච්ච විවෘතකරණය, ලිහිල්කරණය, ලිබරල්කරණය, ඔබ සතුකරණය, ජනතාකරණය මොන නමින් කිව්වත් අපි කරලා තියෙන එකම වැඩේ. එකම ගමන. එහෙනම් මම මේ සිංගප්පූරු ගිවිසුම ගැන කියන්න තියෙන මෙච්චරයි. මේක සිංගප්පූරු ගිවිසුම නෙමෙයි. ඔබතුමාලගේ මේ ගිවිසුමේ මම දැකපු කොටස් වල තියෙනවා ඉතා පැහැදිලිව රටවල් දෙකක් අතර ගිවිසුමක් ද්විපාර්ශ්වික ගිවිසුමකට එහා ගියපු අන්තර්ගතයක්. ඔබතුමාලගේ ගිවිසුමේ අන්තර්ගතයේ අඩංගුවේ හරේ අරමුණේම තියෙනවා මෙම ගිවිසුම යටතේ එළඹෙන පාර්ශවයන්ට කියලා. two parties නෙමෙයි. මෙම ගිවිසුමෙන් එකඟතාවයට පත් වෙන එළඹෙන සියලු පාර්ශවයන්ට මේකේ ප්‍රතිලාභ තියෙනවා කියලා. මේ ගිවිසුමේ අරමුණේම තියෙන්නේ මොකද්ද? මේ ගිවිසුම හදලා තියෙන්නේ සිංගප්පූරුව ලංකාව නම් දෙක දාලා වුණාට WTO ලෝක වෙළඳ සංවිධානයේ GATT සහ GATS සම්මුතියට ක්‍රියාත්මක කිරීම සඳහා 1994 එළඹිච්ච මෙතෙක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙච්ච GATT සම්මුතිය අපේ රටට අදාළ කරන්න බැරි වෙච්ච ලිබරල්කරණය, ලිහිල්කරණය සඳහා වන ගිවිසුම ඒක ක්‍රියාත්මක කරන්න මේ හදන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න ඔබතුමාලා සිංගප්පූරුව නම හැටියට යොදාගෙන තියෙනවා. ඔය භාණ්ඩ 1700 භාණ්ඩ ලැයිස්තුව. එහෙම නැත්නම් ඔබතුමාලා මේ නිදහස් කරන සේවා ලැයිස්තුව. අවුරුදු 15කදී බදු බිඳුව කරන ලැයිස්තු අතර ගත්තොත් එහෙම සිංගප්පූරුවේ නිෂ්පාදනය කරන භාණ්ඩ නෙමෙයි තියෙන්නේ. සිංගප්පූරුව මේකට ඈඳගෙන තියෙන්නේ මොකටද? සිංගප්පූරුව දැනටමත් භාණ්ඩ අපනයනයේදී වෙළඳ පොලක් හැටියට කටයුතු කරන රටක්. ඒතකොට සිංගප්පූරුව කියන්නේ ඇත්තටම මාකට් එකක්. වෙළඳ පොලක්. ඒ නිසා සිංගප්පූරුවේ හුඟක් නිෂ්පාදන ආර්ථිකයක් නැහැ කරු සභාපතිතුමනි. සිංගප්පූරුවේ තියෙන්නේ කුෂිකර්මාන්ත ගතත් කර්මාන්ත ගතත් මහා පරිමාණ රටක් හැටියට නිෂ්පාදනය කරන ආර්ථිකයක් නෙමෙයි. වෙන රටවල් වලින් ගේන භාණ්ඩ හුවමාරු කරලා අර අපේ ඇමතුමා කිව්වාගේ අපනයන ආනයන පෙන්නන ආර්ථිකයක්. ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි මොකද කරන්නේ? එතනත් එක ගිවිසුමක් ගහන්න ලෝක වෙළඳ සංවිධානය අපට කරන බලපෑම නිසා අපි මේ ගිවිසුමට ඇවිල්ලා පැහැදිලිව මම කියනවා අපි මේ ගිවිසුමට ඇවිල්ලා අපේ නිෂ්පාදන ආර්ථිකය බෙල්ල හිර කරගන්න එකක් අපි කරනවා. බෙල්ල හිර කරගන්න එකක් අපි කරනවා. මම ඒක උදාහරණ ඇතුව කියන්නම් ඔබතුමාට. ඊට කලින් මම කියන්න ඕන ඔබතුමාලා මේ ගිවිසුමට ආපු කඩිමුඩිය හදිස්සිය කොච්චරද කිව්වොත් එහෙම 2017 12/22 තමයි මේ ගිවිසුම කැබිනට් එකට එන්නේ. ඒ කියන්නේ ඡන්ද කාලේ. මැතිවරණ කාලයක් මේක. 2018 ජනවාරි 2 වෙනිදා සාකච්ඡා කරනවා. ජනවාරි 9 වෙනිදා සාකච්ඡා කරනවා. පෙබරවාරි 10 වෙනිදා ඡන්දේ තියෙන්නේ. ඒ සාකච්ඡා කළ ජනවාරි 9 වෙනිදා නීතිපති උපදෙස් සඳහා යොමු කරනවා. ජනවාරි 16 වෙනිදා ගිවිසුම අත්සන් කරන්න කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා. 23 වෙනිදා අත්සන් කරනවා කියලා. ජනවාරි 16 වෙනිදා ගිවිසුම අත්සන් කරනවා කියලා කැබිනට් මණ්ඩලයේ තීරණය කරනවා. 23 වෙනිදා අත්සන් කරනවා කියලා. නීතිපතිවරයා මේ ගිවිසුම ගැන මේ පිටු 1083ක් තියෙන ගිවිසුම ගැන සතියක් ඇතුළත නීතිපතිතුමාගේ නිර්දේශය වෙනවා. පුදුම කාර්යක්ෂමතාවයක්. සතියයි යන්නේ. සතියක් ඇතුළත නිර්දේශය වෙනවා ජනවාරි 23 වෙනිදා ඔබතුමාලා අත්සන් කරනවා. එතකොට ඒ අත්සන් කරනකොට මේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ. මලි සමරික්‍රම ඇමතුමයි ඊශ්වරන් කවුරු හරි ඔය කර්මාන්ත ඇමතුමයි කියලා අත්සන් කරනවා. බරපතල ප්‍රශ්නේ තියෙන්නේ රට තුල නැති නීතියකට රට තුල ඒ වෙලාවේ සම්මත වෙලා නැති මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැති නීතියක් අනාගතයේ සම්මත කරනවායි කියන පදනමක් යටතේ නීතිපතිවරයා කොහොමද මේ ගිවිසුමට අනුමැතියක් දුන්නේ? අපේ රටේ නීතිපතිතුමා අනාගතයේදී පාර්ලිමේන්තුවේ සම්මත කරන නීතියක් මත
මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන පදනමකින් මේ ගිවිසුමට අත්සන් කරන්න අනුමැතියක් දෙනවා. මොකද මේ ගිවිසුමේ 17 වගන්තිය මම දන්නෝ තියෙන්නේ මොකද්ද කියලා. ඒකේ තියෙන්නේ ගිවිසුම ක්‍රියාත්මක වීම පිළිබඳව නීත්‍යානුකූලභාවයේ දැනුම් දුන් පසු දැනුම් දුන් සිට දින සිට දෙවැනි මාසේ පළමු දිනේදී මේක ක්‍රියාත්මක වෙනවායි කියලා. ඇයි ඔබතුමාලා එහෙම වගන්තියක් දෙන්නේ? ඔබතුමාලා මේ ගිවිසුම නීත්‍යානුකූල ක්‍රියාත්මක වීම ආරම්භ වෙන්නේ නීත්‍යානුකූලභාවයේ දැනුම් දුන්නාට පස්සේ දෙවැනි මාසේ පළවෙනි දවසේ ඉඳලා කියලා කියන්නේ. ඒ කියන්නේ හරියට ගත්තොත් දෙවැනි මාසේ පටන් ගන්න දවසේ පළවෙනිදා. මාසයක් ගියාට පස්සේ ඊළඟ පළවෙනිදා. මේ වගන්තිය දාන්නේ ඇයි? මේ වගන්තිය දාන්නේ මේ ගිවිසුම ක්‍රියාත්මක වීමට බාධාවක් තිබුණා පාර්ලිමේන්තුවේ සම්මත නොවෙච්ච ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝරණ බදු පනතත් ආරක්ෂණ පියවර පනතත්. එතකොට ඔබතුමාලා මාර්තු මාසේ 9 වෙනිදා තමයි ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝරණ බදු පනත පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ. ඒකෙන් ආවරණය කරගන්න මොකද මේ ජනවාරි 23 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත මේ ඔබතුමාලා ගිවිසුම අත්සන් කරාට ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය වටපිටාවක් නැහැ. ගිවිසුමේ තියෙන මැයි පළවෙනි ඉඳලා මේ ගිවිසුම ක්‍රියාත්මකයි කියලා. 2018 මැයි පළවෙනි ඉඳලා ගිවිසුම ක්‍රියාත්මකයි. හැබැයි මැයි පළවෙනි ඉඳලා ගිවිසුම ක්‍රියාත්මක කරන්න බෑ. ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝරණ බදු පනත ආරක්ෂණ පියවර පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ නැති නිසා. ආන්නේ නිසා ඔබතුමාලා නීතිමය ආවරණය හදාගන්නේ කොහොමද? ගිවිසුමේ දැනුම් දුන්නට පස්සේ නීත්‍යානුකූලභාවය ඊළඟ මාසේ දෙවැනි මාසේ පළවෙනි ඉඳලා ගිවිසුම ක්‍රියාත්මකයි කියලා. මං හරිනේ අමතුමා? මං හරිනේ? දැන් ඒවට පුතුමා නැගිටින්නේ නැහැ. අර කලින් පැහැදිලි කිරීම මේවට නැහැ. ඒ කියන්නේ අපූර්ව නීතිපති අපූර්ව ගිවිසුම්. මොකද පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නැති ඔන්න ඔය නිසා. ඔබතුමාලා මේ ගිවිසුම කොච්චර ඉක්මන් කරන්න ඕන වුණාද කිව්වොත් කැබිනට් මණ්ඩලයේ අනුමත කළා සතියක් යන කලින් නීතිපතිවරයාගේ නිර්දේශ ගත්තා. කැබිනට් මණ්ඩලය අනුමත කළ සතියක් යන කලින් නීතිපතිගේ නිර්දේශ ගත්තා. ගිවිසුම කොච්චර හදිස්සියද කිව්වොත් එහෙම මැයි පළවෙනි ඉඳලා ක්‍රියාත්මකයි කරලා කියලා දැම්මා. දානකොට වගන්තියක් හිර වුණා. මොකද්ද ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝරණ බදු පනත පාර්ලිමේන්තුව සම්මත කළා නැහැ. ඊට පස්සේ දැම්මා කෑල්ලක් මොකද්ද? ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නීත්‍යානුකූලභාවය ලැබෙන්නේ අන්න අර පනතත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තට පස්සේ කියලා. ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. හැබැයි ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. කොහොමද වැඩි? මම ඔබතුමාට කියන්නේ නැහැ. ඔබතුමා මේකට හිර වෙලා ඉන්නවා කියලා. හැබැයි දැන් මෙතන නිව්යෝක් ටයිම්ස් පත්තරේ ගියයි කියලා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට සල්ලි ගෙනාව හැටි හම්බන්තොට වරායට. දැන් තව අවුරුද්දකින් දෙකකින් හොයයි මේ ගිවිසුම මේ තරම් කඩිමුඩියේ තකමුඩියේ සම්මත කරන්න මේ අත්සන් කළ ක්‍රියාත්මක කරන කාර්ද කාගෙන් සල්ලි හම්බුනේ කියලා. මේක තමයි ඇත්ත. වගකීමකින් කියනවා කිසි දෙයක් කවුරුවත් මේකට සල්ලි අරගෙන නැහැ කියලා. කරුණාකරලා ඒක ඉවත් කරගන්න. එහෙම මම සල්ලි ගත්තයි කියලා කියන්නේ නැහැ ඔබතුමා. කියන්නේ නැහැ නේ ඔබතුමා. හරිද? මට එහෙම සාකි නැහැ. හැබැයි මම කියන්නේ දැන් ඉතිහාසයේ ගහපු ගිවිසුම් ගහනකොට තියෙන තකහනිය ඒ කඩිමුඩිය ඒ වාස්සේ ගනුදෙනු කරලා තියෙනවයි කියලා සාක්ෂි තියෙනවා නම් කාරණා ඔප්පු වෙලා තියෙනවා නම් එහෙමනම් ඒ වගේම මේවටත් වෙන්න පුළුවන් කියලා මම කියන්නේ. වුණා කියලා කියන්නේ නැහැ කවදාවත්. හරිනේ නේද? එතකොට මම කියන්නේ ඔබතුමාලා ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝරණ බදු පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරනකොට ගෙනාව අරමුණ තිබුණේ මේ ගිවිසුම අත්සන් කරන්න ඒකේ බාධාවක් තිබිච්ච නිසා. මොකද්ද බාධාව? මොකද්ද බාධාව? බාධාව තමයි බරපතල විදියට කාරණේ ඔන්න ඔතනදී. බාධාව තමයි ගරු සභාපතිතුමනි මේ ගිවිසුම සිංගප්පූරුවත් එක්ක ගහපු ගිවිසුමක් නොවන නිසා. සිංගප්පූරුව මේකේ මධ්‍යස්ථානයක් පමණයි. මොකද්ද පුතා කියන්නේ? අරු මලික් සමරේ ඒක වැරදි. මොකද අපේ මේකේ ගිවිසුමේ තියෙනවා rules of origin කියලා 35ක් එතන value addition එකක් වෙන්න ඕනේ එකට. value addition එකක් වෙන්න ඕනේ. ඔව්. ඉතින් එහෙම වෙන්නේ නැතුව මෙහාට බඩු ගේන්න බෑ. ඒකම මම කියන්න ඕනේ ඉස්සලා මේ ඒ කතාව නෙමෙයි මෙතන ප්‍රශ්නේ අරුවමතුමා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ගිවිසුමේ භාණ්ඩ 7200ක් පමණ නිදහස් කරනවා. ඔව්. නිදහස් කරන ලැයිස්තුවක් ඔබතුමාලා හදලා තියෙනවා. ඔව්. සිංගප්පූරු ලැයිස්තුවකුත් තියෙනවා. ඔව්. හැබැයි ඔබතුමාලාගේ භාණ්ඩ 3200ක් විතර 149ක් මැයි පළවෙනි ඉඳලා නිදහස් වෙනවා. ඔව් 50ක් විතර. ඔව්. 149 දශම ගාණක් නිදහස් වෙනවා. 150ක් විතර කියමුකෝ. එතකොට මේ ගිවිසුමේ තියෙන භාණ්ඩ සමහරක් ඒවා ගත්තොත් කිතුල් පැණි, සක්කර, වී සක්කර කියන්නේ අර
සක්කර හකුරු ඔබතුමා ඔය දන්නවනේ සක්කර හකුරු සිංගප්පූරේ හදනවද? සිංගප්පූර් ඒක තමයි ඒව හදන්නේ නැහැ. ඔය ඇයි දාන්නේ එහෙනම්? ඒවා හැම ඒකෙම එක තියෙනවා. හැම කිව්සිමේ ඒව දානවා. නමුත් ඒවා ගේන්න බෑ. ඒ හදන්නේ නැති නිසා. ඔව්. ඔබතුමා වාඩි වෙනකොට මං කියන්නේ හේතුව. ඒක නෙමෙයි හේතුව. ගරු සුනිල් හඳුන්ගෙත්ති මන්ත්‍රීතුමා. ඔව්. දැන් ලංකාවේ ලැයිස්තුවේ තියෙන ඒවා ලංකාවේ හදන ඒවා කියන්න පුළුවන්. හැබැයි ගරු සභාපතිතුමනි සිංගප්පූරු ලැයිස්තුවේ තියෙනවා සිංගප්පූරුවේ අත්තමුත්ත කිවිගිත්ත කාලෙවක්වත් අනාගත මතු පරම්පරාවවත් හදන්නේ නැති දේවල්. ඒ දාලා තියෙන වෙන මොනවත් නෙමෙයි. ගැට් සම්මුතියේ ඔබතුමාලා වගන්තියක් තියෙන මේ කිව්සුමේ මම කවදා හරි මේ කිව්සුම පාර්ලිමේන්තුවට ආපු දවසට පෙන්නන්නම්. ගැට් සම්මුතියේ නිදහස්කරණය යටතේ තියෙනවා වගන්තියක් තරඟකරුවන්ට සාධාරණ සැලකිල්ල තිබිය යුතුයි කියලා. ඔබතුමාලා කියන මේ කිව්සුමේ යම් ගැටලුවක් තියෙනවා නම් ගැටලුව විසඳන්න යන්න කියන්නේ කොහෙටද? ගැටලුව විසඳන්න කියලා ඔබතුමාලා යෝජනා කරන්නේ ගැට් සම්මුතියේ 24 වගන්තියක් ගැට් සම්මුතියේ 5 වෙනි වගන්තියක්. ඒක කියන්නේ මොකක්ද? ලෝක වෙළඳ සංවිධානය කියනවා ගැට් සහ ගැට් සම්මුති වල බේරුම්කරණය සම්බන්ධ ප්‍රශ්නේදී ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? හැම තරඟකරුවෙකුටම සාධාරණ පදනම දෙන්න ඕන කියලා. දැන් මේ කිව්සුම ඔබතුමාලා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ ඉන්දියාව කියනවා ලංකාවට සක්කර එවන්න ඕන කියලා. කිතුල් පැණි එවන්න ඕන කියලා. වී එවන්න ඕන කියලා කියපු දවසට මේකේ 135 වැලියු වැඩඩ් කතාව නෙමෙයි තියෙන්නේ. එතකොට ඉන්දියාවට අයිතියක් ලැබෙනවා. මතක තියාගන්න අපට ඕගොල්ලෝ සිංගප්පූරුවත් එක්ක ගහපු කිව්සුමේ තියෙන වගන්තිවල පහසුකම් සලසන්න කියලා. ඔන්න උතනයි ගැටලු වෙන්නේ. ඉන්දියාවත් එක කිව්සම මේක ගරු මලික් සමරවික්‍රම ඇමතුමා. ඒක වෙනස් විදියට තමයි ඒක සකස් කරලා තියෙන්නේ. ඉදිරියටත් එහෙම මම ඉන්දියාවත් එක්ක ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වුණාට දැන් මේ විදියට ගේන්න බෑ ඉන්දියාවේ. මේක සිංගප්පූරුවෙන් විතරයි. ඒක මං කීපාරවත් කියලා තියෙනවා. 135ක් දැන් ඉන්දියාවේ සිංගප්පූරුවේ වී නෑනේ කුමරක්වත් නැති දැන්. ඔව් වීට් ප්‍රශ්නේ මේක තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් සිංගප්පූරුවේ වී නෑ. ඔව්. වී කිලෝ එකක් ලංකාවට ගේනවා නම් රුපියල් 50ක බද්දක් ගහන්න ඕන. 7.5ක වරාය හා ගුවන්තොටු බඩ බද්දක් තියෙනවා. ඉතින් ඔබතුමාලා වී මොන මගුලටද මේක දාලා තියෙන්නේ? ඉන්දියාවේ සිංගප්පූරුවේ නැත්තම් මේ සියල්ලම බාණ්ඩ දානවා මේව කිව්සුම් වලට. එහෙම තමයි ඒව කරන්නේ සාමාන්‍යයෙන්. එහෙම දැම්මම තමයි මේක නෑ එහෙම ඒක තේරෙන්නේ නෑ. එහෙම හැම බාණ්ඩයක්ම දානවා. මොනවද පුළුවන් මොනවද බැරි කියලා. හැබැයි එහෙම කරන්න ගේන්න බෑ. මොකද ඒ වගා කරන්නේ නැති නිසා. සමහර බාණ්ඩ මතුමා මේ ලැයිස්තුවේ ඔබතුමා පාර්ලිමේන්තුවට ගෙනාව දවසට බලන්නකෝ. මේ බඩු ලැයිස්තුවේ නිදහස් බඩුත් නෑ. ලැයිස්තුවේ තියෙන බඩුත් නෑ. අමතර පිටුනුත් දානවා. ඒ දාන එකේ තේරුම මොකද්ද? ඔබතුමාලා කියන්නේ ආයෝජකයෝ දැක්කම මේක සිංගප්පූරුවත් එක්කත් අපි කිව්සුමක් ගහලා තියෙනවා. අපි මෙච්චර බඩු ලැයිස්තුවක් දාලා තියෙනවා. මෙච්චර නිදහස් කරලා තියෙනවා. එතකොට ලෝකෙ පුරා ඉන්න ආයෝජකයෝ පට ගාලා ලංකාවට එයි කියලා. ඔබතුමා හිතලාද උතුරු කොරියාව ඇමරිකාවත් එක්ක කිව්සුමක් ගහලා ඒක නිසා ලෝකෙ අනිත් ඔක්කොම උතුරු කොරියාව දිහා බැලුවා වගේ සිංගප්පූරුවත් එක්කත් අපි කිව්සුමක් ගැහුවම මුළු ලෝකෙම ආයෝජකයෝ ටික එයි කියලා අපි ළඟට. සිංගප්පූරුව මෙතුමලා හිතනවා නම් උතුරු කොරියාව ගහන්න ඕන ලොකුම එකත් එක්ක කිව්සුම ගහපු නිසා ආයි වෙන කිව්සුම් ඕනේ නැහනේ. ඒ වගේ ඉන්දියාවත් එක්ක අපි මේ කිව්සුම් මේ ගහන්න ඕනේ නැහැ. පාකිස්තානෙත් එක්ක ඕනේ නැහැ. දැන් සිංගප්පූරුවත් එක්කම ගහපු නිසා. ඒක නෙමෙයි මේක ඇත්ත අරමුණ. එහෙමනම් අරු ඇමතුමා මේකට ලෝක වෙළඳ සංවිධානයයි ගැට් සම්මුති පටලව ගන්න නැතුව සිංගප්පූරුවත් එක්ක විතරක් කිව්සුමක් ගහන්න තිබුණා. මම කිව්සුම දැකපු දවසක කියන්නම් මේ පාර්ලිමේන්තුවේ මේ කිව්සුමෙන් බලපවත්වන සියලු පාටීස් වලට මේක අදාළයි. ඒ වගේ මේ කිව්සුම ගැට් කිව්සුමේ තියෙන ගැට් සම්මුතියේ තියෙන වගන්ති වලින් ඔබ මේ රට නිදහස් කරනවා. ඒකටයි මේ කිව්සුම ගහලා තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන ගැටලුව. මේකේ තියෙන ප්‍රශ්නය. ඊළඟට ඇත්තටම ගත්තොත් මේක ඔබතුමා මම මේකට හවුල් වුණා කියලා මම නැවත කියන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තරව සැලසුම් කරපු වෙළඳ මංකොල්ලයක් මේ කරන්න යන්නේ. ඒ ජාත්‍යන්තර සැලසුම් සහගත වෙළඳ මංකොල්ලයට ලංකාව නතු කිරීමේ කිව්සුම මේක. ඒක හරි පැහැදිලි. ඒකට සිංගප්පූරුව වගේ නිකන් කරදර නැති අපේ මිනිස්සු කවුරුත් යන්න කැමති රටක් ගාවගෙන තියෙනවා. මේකට ඉන්දියාවත් එක ගැහුවා නම් මේ කිව්සුම මේ රටේ විරෝධයක් ඇති වෙනවා. මොකද ඉන්දියානු බඩු ලැයිස්තුව මේකට ඍජුව එතකොට අදාළ වෙන නිසා. නමුත් සිංගප්පූරු ලැයිස්තුවක් එහෙම නැති නිසා ලෝකේ ඕනම රටකට එන්න පුළුවන් වරණීය නිදහස තියෙන භාණ්ඩ සදා නිදහස තියෙන කිව්සුම තමයි ඔබතුමාලා මේ ඇති කරගෙන තියෙන්නේ. ඊළඟට මේකේ බරපතල ප්‍රශ්නේ තමයි අනික් කාරණාව මේ කිව්සුමෙන් අපි ඉවත් වෙන්නේ කොහොමද?
දැන් ඔබතුමාලා කියන මේ ගිවිසුමෙන් අපිට ඉවත් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කතා කරලා දෙපැත්තට කතා කරලා ඉවත් වෙන්න පුළුවන් කියලා. එහෙම බෑ. මොකද මේ ගිවිසුම අනුව අර ගැට් සම්මුතියේ යම් නිදහස් කිරීමක් ඔබතුමාලා දෙනකොට ඒ අනිත් පාර්ශවයට කියන්න අයිති වෙනවා අපි මෙච්චර කාලයක් ඕගොල්ලන්ට බඩු එවලා තියෙනවා ඉවත් වීම. ගැට් සම්මුතිය 24 වගන්තියත් ගැට් සම්මුතිය 5 වෙනි වගන්තියත් යනවා සාමාන්‍ය එකඟතාවන භාණ්ඩ මත බදු හා වෙළඳාම්. ඒකෙදි මේගොල්ලෝ කියන අනිවාර්යයෙන්ම ආරවුල් බේරුම් කිරීමකට යන්න ඕන. එතකොට අපි හිතමු සිංගප්පූරුව කිව්වොත් එහෙම අපි ඩොලර් මිලියන 1300ක බඩු එවලා තියෙනවා. ඒ නිසා භාණ්ඩ බදු බිඳුවට ඉවත් කරලා තියෙනවා. ඒ බදු ඉවත් කිරීම නිසා අපට මෙච්චර පාඩුවක් වෙලා තියෙනවා. ඒ පාඩුව නිසා අපි ගිවිසුමෙන් අයින් වෙනවා නම් අපට මෙච්චර ගෙවන්න වෙනවා කියලා. මොකද කරන්නේ? මේක තමයි බරපතල ප්‍රශ්නේ. දැන් මේ ගිවිසුම ගහලා ඉවරලා අපට හා කියලා හෙට අයින් වෙන්න පුළුවන් කියලා අයින් වෙන්න බෑ. මොකද අපි භාණ්ඩ වලට බදු බිඳුව කරාට පස්සේ ඒ බිඳුව කිරීමෙන් වෙන පාඩුව ඒගොල්ලොන්ට ජාත්‍යන්තර බේරුම්කරණයට යන්න පුළුවන්. ඒක තමයි ඉවත් වීම පිළිබඳ වගන්තියේදී ඔබතුමාලා ගැට්ස් වල 24 වගන්තියත් ගැට් සම්මුතියේ 5 වෙනි වගන්තියත් අදාළ කරගන්න කියලා මේ ගිවිසුමේ දාලා තියෙනවා. මම මේ දේවල් කියන්නේ මතු ආරක්ෂාවට. කවදා හරි දවසක මේ රටේ මේ ගිවිසුම ගැන මේකේ ප්‍රතිවිපාක විඳින මිනිස්සු මේ පාර්ලිමේන්තුවේදී අපි මේ ගැන කතා කරලා තියෙනවා යයි කියලා කියාවි. අන්න ඒ සඳහා තමයි මම මේ දේ කියන්නේ. ඊළඟට ඔබතුමාලා සේවා වර්ගීකරණය. මේ ගිවිසුමේ සේවා වර්ගීකරණය ඇනෙක්ස් 7A වල ඔබතුමාලා කරනවා වර්ග 4කට. cross border supply, consumption abroad, commercial pressure, presence of natural persons කියලා. වර්ග 4කින්. ඔබතුමාලා කියනවා මේකෙදී සමහර ඒවා අයින් කරනවා කියලා. ඔබතුමාලා කියනවා මේ 4 වෙනි කොටස ස්වභාවිකව මිනිස් පොරවැසියන් ඒ කියන්නේ පුජ්‍යල හුවමාරුවේදී ඒක කොටස් දෙකයි තියෙන්නේ කියලා. බිස්නස් විසිටර්ස්ලා. ඒ වගේම එහෙම නැත්නම් අන්තර් සමාගම් හැටියට බ්‍රාන්චස් හදන ඒවා සබ්සිඩිරි එහෙම නැත්නම් ඇෆ්ලියේටඩ් ඒවා කම්පැනි හැටියට කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එහෙම කියන ගමන් ඔබතුමාලගේ මේ සේවා ලැයිස්තුවේ දානවා ගොඩාක් ඒවා. රෙස්ටුරන්ට් දාලා තියෙනවා. කොණ්ඩේ කපන જાති ඒවා තියෙනවා. මැනේජර්ස්ලා ඉන්නවා. IT සෙක්ටර් එකේ අය ඉන්නවා. මේ ඔක්කොමලා දාලා තියෙනවා. එතකොට ප්‍රශ්නේ වෙන්නේ තනි පුජ්‍යලයක් නෙමෙයි එන්නේ. ගරු එමෙතුමනි මතක තියාගන්න මේ ක්‍රියාවලිය ඇතුලේ ගරු සභාපතිතුමනි ආයතන එනවා. ආයතන ඇවිල්ලා ආයතන පිටින් ස්ථාපිත වෙනවා. මේ ගිවිසුම අනුව ගරු මන්ත්‍රීතුමාලට අවධානය මම යොමු කරනවා ලෝය කෙනෙකුට උගත් නීතිඥයෙකුට ඇවිල්ලා ලංකාවේ උසාවියක නඩුව අහන්න බෑ පිටරට. ලංකාවේ උසාවියක නඩුව අහන්න බෑ නීතිඥයෙකුට. හැබැයි උසාවිය ඉස්සරහා නීතිඥ සේවා සපයන උපදේශක ආයතනයක් දාගන්න පුළුවන්. උපදේශක ආයතනයක් දාගත්තොත් නීතිඥ උසාවිය තුලට යන්නේ නැති වුණාට උසාවිය ඉස්සරහා උපදේශක සේවාව සපයන්න පුළුවන්. මේ ගිවිසුම අනුව. ඒ විතරක් නෙමෙයි බැඳීම් ඔබතුමාලා ගොඩාක් ඒවා මේ 4 වර්ගයෙන්ම නිදහස් කරපුවක් තියෙනවා. 4 වර්ගයෙන්ම බැඳීම් නිදහස් කළා තියෙනවා. දොස්තර මහත්තයෙකුට එන්න බෑ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ එහෙම නැත්නම් මෙඩිකල් කවුන්සිල් එකේ අවසරයක් ඕන. හැබැයි දොස්තර කම්පැනියක් එන්න පුළුවන්. දොස්තර කම්පැනි ඇතුලේ ඉන්න පුළුවන් දොස්තරලා. එන්න බෑ කිව්වට මේ බිස්නස් විසිටර්ස් ඉන්ටර් කෝපරේට් ට්‍රාන්සැක්ෂන් කියන එන්න පුළුවන්. දොස්තර ඕන්ට එතන එන්න පුළුවන්. එහෙම නැතුව මේ ඉස්පිරිතාලයක් හරි වාගයක් හැදුවොත් එතනට සේවය කරන්න දොස්තර ආන්න හරි දැන් ඒකත් පුළුවන්. දැනටත් ඒක පුළුවන්නේ. දැන් මේකෙන් අලුත් දෙන එකක් නෙමෙයි. දැන් රෙගුලාසියන් වලත් එහෙම පුළුවන්. දැන් අපෝලෝ එකට ආවේ ඇවිල්ලා සේව කෙරුවේ. මේ අලුත් දෙයක් නෙමෙයි. ඒ දැන් තියෙන දෙයක්. දැන් තියෙන දේම ඔබතුමා මොඩිෆයි කරලා දාලා තියෙනවා. මේක හරිද? මේක දැන් තියෙන දේ එන්නේ බාගෙට. දැනුත් එනවා විසිට් වීසා වලින් ඇවිල්ලා වැඩ කරන කට්ටියක් ඉන්නවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක කාලයක් තිබෙනවා. ගේ ෆැක්ටරි වල වැඩ කරන කට්ටියක් ඉන්නවා. දැන් ඇවිල්ලා අම්පාර පැත්තේ කුඹුර වල වැඩ කරන කට්ටියක් ඉන්නවා. හැබැයි ඒ එන්නේ විසිට් වීසා. දැන් ඔබතුමාලා මේකෙන් හදනවා ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදය. දැන් උදාහරණයක් මම කියන්නම්. ඔබතුමාලා නිදහස් කිරීම යටතේ මේ පාර්ලිමේන්තුවේ මේ පනත ගේන්නකෝ. මේ ගිවිසුම ගේන්නකෝ. ගෙනාපු දවසට මම පෙන්නන්නම්. ඇඩ්වර්ටයිසින් සර්විස් කියන එක. ඒ කියන්නේ ප්‍රචාරක සේවා සැපයීම 871 යටතේ. ඔබතුමාලා කියනවා මේකේ බැඳීම් නිදහස් කිරීම යටතේ. මේ වර්ග 4ම නිදහස් කළා තියෙනවා. නන්
නන්නම් තමයි අන්තිමට. මේ බැඳීම් හතරම නිදහස් කරලා තියෙනවා. ටුවරිස්ට් ගයිඩ් සර්විස්. පළවෙනි ක්‍රමේ ක්‍රොස් බෝඩර් සප්ලයි නන්. දෙක නන්. තුන අන්බවුන්ඩ්. හතර අන්බවුන්ඩ්. මොකද මේ කියන්නේ? අන්බවුන්ඩ්. මොකද කියන්නේ? බැඳීමක් නැහැ. ඈ? කිරීමක් නැහැ කියන්නේ අන්බවුන්ඩ්. විවෘත කිරීමක් නැහැ කියලා එක. ඒ කියන්නේ ටුවරිස්ට් ගයිඩ් සර්විස් වලට පළවෙනි ක්‍රම දෙකට එන්න පුළුවන්. ක්‍රොස් බෝඩර් පාටි ක්‍රමයටයි කන්සම්ප්ෂන් ඇබ්‍රෝඩ් ක්‍රමයටයි එන්න පුළුවන්. මේ දැනටමත් තියෙන රෙගුලාසි අනුව කිසි දෙයක් අලුත් දෙයක් නෙමෙයි මේක. කිසි දෙයක් අලුත් දෙයක් ක්‍රොස් බෝඩර් කියන්නේ එහෙ ඉඳලා ඕන්න ඩිසයින් මෙහාට එවන්න පුළුවන්. දැනටමත් ඒව කරන්නේ දේවා. ඒක හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් වලට ඒවා තියෙනවනේ දැන් කොච්චර පිටට රෙස්ටොරන්ට්ස් තියෙනවද ඉන්වෙස්ට්මන්ට් රිලේටඩ් මේ ක්‍රමයට ඇවිල්ලා නැහැ. මේ ක්‍රමය නෙමෙයි දැන් තියෙන ක්‍රමය තමයි දාන්නේ. කිසි දෙයක් අලුත් දෙයක් නැහැ ඔතන. ඔක්කොටම එන්න පුළුවන්. ඊළඟට ඔබතුමාලා ගරු සුනිල් හඳුන්වති මන්ත්‍රීතුමා කාලය අවසానයි. අතේ කැරද මම මිනිත්තුව දෙන්න. 20 වෙනි පිටුවේ ඔබතුමා බලන්න. ගෙදර ගිහිලා හරි බලන්න. දාලා තියෙන ඇඩිෂනල් කමෙන්ට් එකක්. මේ ටුවරිස්ට් ගයිඩ්, හොටෙල් රෙස්ටුරන්ට්, ෆ්‍රැන්චයිස් සෙක්ටර්, ඇඩ්වර්ටයිසින් සෙක්ටර්, සොයරේජ් ඒ සෙක්ටර් රජයේ ක්‍රියාත්මක නැත්නම් වේස්ට් ඩිස්පෝසල් සර්විස් රජයේ ක්‍රියාත්මක නැත්නම් ක්ලීනින් සර්විස්, මැනේජ්මන්ට් කන්සල්ටන්ට් සර්විස්, ඇඩ්වර්ටයිසින් සර්විස්, ඉංජිනේරින් සර්විස්, ලීගල් ඇඩ්වර්සරි සර්විස් ඔය කියන්නේ මම කියපු ලීගල් ඇඩ්වර්සරි. ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් කතාව අවසන් කරන්න. අවසන් කරනවා. ඉක්මන් හා කොන්දේසි විරහිතව වෙනස් කිසිම කණ්ඩායමකට සේවා සපයනට වඩා පහසුවන් සපයන්න ඕන කියලා. මම කියන්නේ අර එමතුමා කරුණාකරලා මම ඉල්ලා හිටින්න ඔබතුමාලගෙන්. ඔබතුමාලා මේක මෙච්චර කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව කැබිනට් මණ්ඩලයේ සතියක් කතා කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ සතියක් කතා කරලා තියෙන්නේ මේ රටේ ආර්ථිකයට මුළුමනින්ම බලපාන පනතක් මේක. ගිවිසුමක් මේක. සමාවෙන්න. ඒක නිසා මම කියන්නේ මේ ගිවිසුම මීට වඩා සාකච්ඡා කරමු. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපි මේ ජාත්‍යන්තර වෙළඳාමට විරුද්ධ නැහැ. ලෝකේ අපිට තියෙන තැන අත්පත් කරගන්න අකමැති නැහැ. ලෝකෙට අපි විවෘත වෙන්න ඕන. අර රවි කරුණානායක ඇමතුමා කියපු දේ අපට සිංහලෙන් තේරෙනවා. ලෝකයේ ඇතුලේ ලංකාව තියෙන මිසක ලංකාව ඇතුලේ ලෝකේ නැහැ. අවසන් කරන්න. ලෝකේ ලංකාව මේ තියෙන තැනින් වීසි කරන්න එපා. මේ තියෙන තැනින් ආපස්සට ගෙනියන්න එපා. ඒක මහා අපරාධයක්. ඒ අපරාධෙට ඉඩ දෙන්න එපා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ ගිවිසුම පැහැදිලි ලෙසම රටේ අනාගතයේ ආර්ථිකය නැවත ගොඩ ගන්න වෙනුවට විනාශයේ මුඛයට ගෙනියන බව විතරක් මම මතක් කරමින් මගේ අදහස් එක්කම අවසන් කරනවා. හඳුන්වති මන්ත්‍රීතුමා ගරු මලික් සමරවික්‍රම මහත්මයා ඔව් මම දැන් මේ ක්ලැරිෆයි කරන්න ඕනේ එකක් මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගිවිසුම මාස 18ක් අපි සාකච්ඡා කරගෙන ගියා. කැබිනට් මණ්ඩලයට මාසයක් සාකච්ඡා කරලා තමයි අනුමැතිය ලැබුණේ. ඒක දවස් සුමානකින් නෙමෙයි. නෑ මම ඒ වගේම දැන් මෙතුමා කිව්වා මේ law firms වලට මෙහෙට එන්න පුළුවන්. එහෙම කිසිසේත් එන්න බෑ. mode 3 is not open for legal services. අන්තිම එක මේ additional commitment එක ගැන කෙනෙකුවා. දැන් අපි ඒකෙන් තේරුම් කරන්නේ මීට වඩා හොඳ ඔෆර් එකක් වෙන රටකට දුන්නොත් සිංගප්පූරුටත් ඒක විරුද්ධ කරන්න ඕනේ කියලා. ඒකෙන් තමයි ඒක අදහස් කරන්නේ. Additional commitment says if you give a better offer to a different country, ඒ කියන්නේ ඉන්දියාවට හරි ඕන තරම් කරලා දුන්නොත් then same offer must be given to Singapore. එච්චරයි ඒකෙන් කරන්නේ.